සිත නිවන බුදුබණ. බුදුරජාණන් වහන්සේ කේමාගේ සිත ලෝකෝත්තර තත්ත්වයට ළඟාවීම පවතින බව දැනගෙන කේමට කියනවා දෙතිස් කුණපයන්ගෙන් හැදිච්ච මේ කය කේමා මේක මහ කුණු ගොඩක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවලදී මේ ශරීරයේ ඇති දුගද අස්තිර ස්වභාවය පිළිබඳව අපිට කියලා දීලා තියෙනවා. ඒ සියල්ලත් බුදුරජාණන් වහන්සේ එදා ඇතුළත් කරලා කේමාටත් මේ ශරීරයේ තියෙන අස්තිර ස්වභාවය පිළිබඳව බුදුහාමුදුර මතක් කළා. එක අවස්ථාවකදී භාගතුන් වහන්සේ මතක් කරනවා පුබ්බ ලෝහිත සම්පන්නං බහුස්සකුණ පස්සච නරවීර කතං වග්ගෝ සමුග්ගමිව චිත්තිතං. ඒ කියන්නේ සරව වලින් ඒ වගේම ලේ වලින් කුණු වලින් පිරුණු මේ ශරීරය මහා නර වීරයෙක් විසින් කරලා සිත්කලු සිතියමක් වගේ තමයි කිව්වා. නිකන් බලන කෙනෙකුට තේරෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, තෙත් වූ සමකින් වැහිලා නවදොරක් තියෙන මහා වනයක් බඳු මේ ශරීරය හැම පැත්තකින් පින්නතුනි වැగిරෙනවා. මේකේ පිරිසිදුයි කියලා ගන්න පුළුවන් කොටසක් නැහැ, හැම අතින්ම අපිරිසිදුයි. අසුචි ගොඩක් වෙච්ච, කුණප ගොඩක් වෙච්ච, කසල ගොඩක් වෙච්ච මේ ශරීරය නුවණැත්තු නිඳා කරලා තියෙනවා පින්වත්නි. ඒ විතරක් නෙවෙයි, නුවණ නැති අය මේක දිහා බලලා හරියට සතුටු වෙනවා. මේ ශරීරය හරීම අපවිත්‍රයි, ඒ වගේම දුගඳයි. කිමවනි මේක බොහෝ උදුරු තියෙනවා. ඒ තනින් කුණු එළියට එනවා. ඒ කියන්නේ කුණු වහණය වෙනවා. එක දොරකින් මේ ඇතුළ කළ ප්‍රණීත ආහාර පාන ආදිය නව දොරකින් පින්නතුනි වැగిරෙනවා. අපි ප්‍රණීත ආහාර පාන ආදිය පිරිවෙලක් ළඟ තියාගෙන වට වෙලා අනුභව කරනවා. නමුත් ඒවා පිට කරනකොට, නික්මී යනකොට සංගවිලා තමයි ඒ දි සිද්ධ කරන්නේ. මේ ශරීරයට දාපු ආහාර පාන එක රැයක් පරණ වෙනකොට කුණු වෙනවා. මේ ශරීරයේ මෑතින් දාපු දේවල් ඈතින් කුණු වෙලා යනවා. ගින්නේ දාපු දෙයක් අලු වෙලා යන්න වගේ මේ ශරීරයට දාපු දේවල් සියල්ලම පින්නතුනි අසුචි බවටමයිපත් වෙන්නේ. සිත නිවන බුදුබණ දායකත්ව ධර්මදේශනා. පින්වත් ඔබත් මෙම දායකත්ව සමුදුර ධර්මදේශනාව අසා අන් අයටත් ශ්‍රවණය කිරීම සඳහා බෙදා හරින්න. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. සිත නිවන බුදුබණ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේ රාග රත්තානුපතන්ති සෝතං සයං කතං මක්කටකෝ ජාලං ඒතම්පි චෙත්වාන පරිබ්බජන්ති අනපෙක්කිනෝ කාම සුඛං පහයාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ
විකාශනය කරන මේ ධර්ම දේශනාවෙහි බක්පුර 15ක් පොහොය නිමිති කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ අද දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ විදේශගතව සේවය කරන රෝහිණී මහත්මිය, දීනා මහත්මිය, ශ්‍රේයා ඩයස් මහත්මිය, නාලිකා මහත්මිය සහ අනු මහත්මිය යන පින්වත් පිරිස. රෝහිණී මහත්මනිය බලාපොරොත්තු වෙනවා පවුලේ මියගිය සිහි කටයුතු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත්, සුජීවත්ව සිටින සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, වයේ ආර්යදාස මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරන්නටත්. ඒ වගේම පින්කමෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන අනු මහත්මනිය බලාපොරොත්තු වෙනවා කේ ආර්යදාස මහත්මයාට නිදුක් නිරෝගී සුවය, චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, මීට වසර 21කට ඉහතදී අකල් මරණයකට ගොදුරු වී පරලොව සැපත් වන්ට යෙදුණු රුක්මනී මහත්මනියට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම ශ්‍රියා ඩයස් මහත්මනිය බලාපොරොත්තු වෙනවා පරලොව සැපත් සල්ලි පැටිසන් නැන්දම්මාටත්, ඒ වගේම ජෝන් ඩයස් මාමණ්ඩියටත්, ජේ.එම්. ගුණසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින කුමාරී දිසානායක මෑණියන් වහන්සේට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම දීනා මහත්මිය බලාපොරොත්තු වෙනවා පරලොව සැපත් දෙමව්පියන්ට සහ සසරගතව මියගිය සිය කටයුතු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා, පවුලේ දූ දරුවන්ට සියලු යහපත ආශිර්වාදේ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, ඒ වගේම නාලිකා මහත්මිය බලාපොරොත්තු වෙනවා මීට වර්ෂ 10කට කලින් පරලොව සැපත් ස්වාමි පුරුෂයාටත්, වසර 32කට කලින් පරලොව සැපත් පියාණන්ටත් පින් අනුමෝදන් කිරීම, පිළිකා රෝගයෙන් පෙළෙන ආදරණීය මෑණියන් වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, දරුවන් දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් කියන මේ උතුම් සත් ප්‍රාර්ථනා ඇතුව සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ කේමා රහත් භික්ෂුණියට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ලස්සන ගාථා ධර්මයක්. ඒ ගාථාවේ අදහස බුදුරජාණන් වහන්සේ කේමා රහත් භික්ෂුණියට මතක් කරනවා කේමාවෙනි, යම් කිසි කෙනෙක් රාගයේ ඇලී ගැලී වාසය කරනවා නම් ඒ විදියට ඉන්න ඔවුන් Taman විසින්ම කරපු දලෙහි නැවත නැවත වැටෙන නැත්තම් පැටලෙන මකුළුවා වගේ නැවත නැවතත් ශෝකයට වැටෙනවයි කිව්වා. ඒව එසේ වුණත් අපේක්ෂා රහිතව නුවණැත්තෝ මහත් වූ පීඩාගෙන දෙන රාගය නැති කළා දමලා කම්සප හැර දමලා නිවන් සුවය ලබා ගන්නවා කියලයි මේ දේශනාවේ පින්නතුනේ සඳහන් වෙන්නේ. කේමා මහරහත් තෙරණියගේ අතීතයේ පිළිබඳව කල්පනා කරනකොට මේ ලෝකෙ මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. එදා කේමා මහරහත් තෙරණිය හංසවතී කියන නුවර මහ ධනයේ තියෙන සිටු පවුලක උප්පත්තිය ලැබුවා. පස්සේ කාලයක ඇය බුදුබණ අහලා පැහැදිලා තෙරුවන් සරණ ගිය උපාසිකාවක් බවට පත් වුණා. මේ සිටු දියණිය පින්නතුනි දින 7ක් පුරාවට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට දානාදීන් උපස්ථාන කළා. 7 වෙනි දවසේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එදා එක් භික්ෂුණියකට මහා ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානයේ පවා ලබා දුන්නා. මේක දැකපු මේ සිටු දියණිය මටත් අනාගතයේ යම් දවසක ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානයේ ලැබෙනව නම් මොනතරම් වටිනවද කියලා
මේ විදිහේ ලස්සන ප්‍රාර්ථනාවක් තබාගෙන අයත් දාන ආදී පින්කම් සිද්ධ කරගෙන පින්වත්නි ආප් මේ ගමනේදී දෙව් මිනිස් දෙගතිය උපත ලැබලා බොහෝ කාලයක් සංසාරයේ ඇය පාරමී පවා පුරාගෙන ඇවිල්ලා ශාක්‍ය මුනිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ මදුරට සාගලපුරේ මද්ද කියන රජුරුව නිසා මහරජා කියන දේවියෙක් කුසේ කේමා මහරහත් තෙරණිය පිළිසිඳ ගත්තා. ඇය උපන් අවස්ථාවේ සාගල නුවර කිසි කෙනෙකුට බයක් නැතුව නිර්භයව ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසාම මෑයට නම තිබ්බේ කේමා කියලා. කේමා පින්නතුනේ දෙවගණක් වගේ. එදා මද්ද රජුරෝ තරුණ වයසට පැමිණි මේ ස්වරූපී දියණිය නැත්තම් කේමා කුමාරිකාව මගධාධිපති සේනිය බිම්බිසාර මහරජුරුවන් හට විවාහ ගිවිස කර දුන්නා. බිම්බිසාර රජුරුව කියලා කියන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා සෝවාන් ඵලයේ ප්‍රත්‍යක්ෂ කළ උපාසකෙක්. රජගහ නුවර පිහිටි තමන් සතු රමණීය වේලු වනය ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂු මහා සංඝයාට පූජා කළා. බිම්බිසාර මහරජුරුව හැකි සෑම අවස්ථාවකදීම බුදුහාමුදුරුව බලන්න වේළුවනාරාමයට යනවා. හැබැයි බිම්බිසාර මහරජුරුව එහෙම වුණාට කේමා බිසව එහෙම නැහැ පින්වත්නි. ඇයි විශේෂයෙන් රූප මදෙන් මත් වෙලා හිටපු කෙනෙක්. රූපේ අනිත්‍යයි කියා රූපේ දොස් දක්වමින් මහ පිරිස් වට කරගෙන බුදුරජාණන් වහන්සේ බණ දේශනවා කියලා ආරංචි වෙලා බැරි වෙලාවත් මං ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන්න ගියොත් මගේ මේ සුන්දර රූපයට බුදුහාමුදුරුව නිඳා කර කර බණ කියාවේ. මේ ආදී වශයෙන් කල්පනා කරනකොට බිම්බිසාර මහරජුරුව කල්පනා කළා මගේ ස්වාමි දියණිය කේමා තවදුරටත් මේ විදියට කටයුතු කිරීම සුදුසු නෑ. එහෙම වුණොත් ඇයගේ සාංශාරික ජීවිතේ නපුරක් වෙන්න පුළුවන්. බිම්බිසාර මහරජුරුව උපායක් සංවිධානය කළා. ඒ තමයි පින්වත්නි බිසව සුන්දරත්වයට කවදත් කැමති කේමා. බිම්බිසාර මහරජුරුව වේළුවනාරාමේ සුන්දරත්වය දක්ෂ කවියන් ලවා බොහෝම ලස්සනට වර්ණනා කෙරෙව්වා. මధుර ස්වරයෙන් ගායනා කළා. ඒ කවි ගායකයෝ බුදුරජාණන් වහන්සේ ගන්ධකිලිය පිහිටි ඒ අසිරිමත් වේළුවනය දෙවියන්ගේ නන්දන වනයට සමානයි කියලා උපමා කර කර පින්වත්නි ලස්සනට වර්ණනා කළා. මේ සියල්ලක්ම කේමා බිසවට ඇහෙනකොට කේමා බිසවගේ හිත ටිකින් ටික වෙනස් වෙන ස්වභාවයට පටන් ගත්තා. ඒ දවසක් කේමා කල්පනා කළා මගේ ස්වාමියා බිම්බිසාර මහරජුරුවෝ බුදුරජාන් වහන්සේට හදලා දුන්නු වේළුවනාරාමේ සුන්දරත්වයේ ගැන තමයි මේ කවියන් ප්‍රකාශ කරන්නේ. බුදුරජාන් වහන්සේ බැලීම කෙසේ වෙතත් මගේ ස්වාමියා බිම්බිසාර මහරජුරු හද වේළුවනාරාමේ නම් දැක බලා ගන්න එක සුදුසුයි. මේ අලංකාරවත් විදියට වර්ණනා කරන විදියට මේක ඇත්තටම අලංකාරවත් තැනක් විය යුතුයි වේළුවනාරාමය. මෙහෙම හිතලා කේමා බිසව දවසක් පින්නතුනි වේළුවනාරාමයට ගියා. ගිහිල්ලා උයන් සිරි බල ඉන්නකොට ඒ විතරක් නෙවෙයි ස්වාමින් වහන්සේලා තැන් වල පින්නතුනි සක්මන් කරනවා, භාවනා කරනවා, අලංකාරවත් භාවනා කුටි. මේ සියල්ල දකිනකොට කේම කල්පනා කළා මේක මොනතරම් සුන්දර උද්‍යානයක්ද. මෙහෙම කේමා වේළුවනාරාමයේ ඇවිදිනකොට
ගහක් මුල භාවනා කරන බොහොම ලස්සන තරුණ භික්ෂුන් වහන්සේ නමක් දැක්කා. ඇත්තටම පින්නතුනි සුන්දර ඒ විතරක් නෙවෙයි සන්තුන් ඉරියව්වෙන් වැඩ සිටින මේ ස්වාමින් වහන්සේ දෙස කේමා බොහෝම හොඳට ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා. මේ භික්ෂුන් වහන්සේ තරුණ පාටයි. බොහොම ලස්සනයි සුන්දරයි. හැමේ පාටත් නොසෑහෙන්න මනහරයි. ඒ විතරක් නෙවෙයි ඒ භික්ෂුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් හැසිරීම ඒ වගේම උන්වහන්සේගේ ඉරියව් මේ සියල්ලක්ම බොහොම පැහැපත්. කේමා කල්පනා කරනවා ගිහිගේ වාසය කරන තැනැත්තා කාම සම්පත් භුක්ති විඳිය යුතුයි. කම්සප විඳලා වයස්ගත උනාට පස්සේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ වයසට ගියාට පස්සේනේ පිනට දහමට නැඹුරු වෙන්න ඕනේ. වයසට ගියාට පස්සේනේ භාවනා කරන්න ඕනේ. මේ ආදී වශයෙන් කේමා බිසව කල්පනා කළත් මේක මහ පුදුමයක් නේ තරුණ කාලෙම ඇවිල්ලානේ. පින්වත්නි කේමා බිසව වේළුවනාරාමේට එන බව දැනන් හිටියේ බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය පින්නතුන්ට මතකයි. උන්වහන්සේ ස්ථීරුවක් මැව්වා. ඒ විතරක් නෙවෙයි භාගතුන් වහන්සේට පවන් සලමින් සිටින ආකාරය බුදුහාමුදුරුවෝ කේමාට දකින්න සැලැස්සුවා. පවන් සලමින් පසෙකට වෙලා හිටපු සුන්දර ස්ත්‍රිය දැකපු ඇස් අදහා ගන්න බැරිව රූප මදයෙන් මත් සිටි කේමා තමාට වඩා සුන්දර තැනැත්තියක් මෙලොව නැහැ කියලා තමයි පින්නතුනේ එදා හිතාගෙන හිටියේ. ඒත් මේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් හිටපු මේ ස්ත්‍රිය දැකලා කේමා කල්පනා කරනවා මේ මනුස්ස ස්ත්‍රියක්ද නැත්නම් දෙවගණක්ද? නමුත් ඒ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් හිටපු ස්ත්‍රියරුව ක්‍රමක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ ජරා ජීර්ණ භාවයට පත් වෙනව දකින්න කේමාට සැලැස්සුවා. ඒ ස්ත්‍රියගේ පින්නතුනි පෙර තිබුණු සුන්දරත්වය නැති වෙලා ගියා. දෙවගණක් බඳු රූසරියෙන් සපිරි ඇය අන්ත ජරා ජීර්ණ භාවයට පින්නතුනිපත් වුණා. ඒ විතරක් නෙවෙයි බිම ඇදගෙන වැටුණා. කේමා බිසව මේක දැකලා හිතනවා අනේ මේ මොකද්ද සිදු වුනේ? රූපේ කෙරෙහි අතිශයින්ම කලකිරීමටත් ඒ විතරක් නෙවෙයි සංවේගයටත් කේම පින්නතුනිපත් වුණා. මේ වගේ අලංකාර රූපයන් නුවණ නැති බාලයෝ ඇලෙත් නම් එබඳු අපවිත්‍ර රූපයට නින්දා වේවා කියවා. ඒ බලාපොරොත්තු වුණ මේ ලස්සන රූපෙහි පින්නතුනේ කලකිරුණා. කේමාට රූප මදේ බෙහෙවින්ම පින්නතුනේ කේමගේ රූප මදේ දුබල වෙලා ගියා. බුදුරජාන් වහන්සේ කේමාගේ සිත ලෝකෝත්තර තත්ත්වයට ළඟාවෙන් පවතින බව දැනගෙන කේමට කියනවා දෙතිස් කුණපයන්ගෙන් හැදිච්ච මේ කය කේමා මේක මහ කුණු ගොඩක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවලදී මේ ශරීරයේ ඇති දුගද අස්තිර ස්වභාවය පිළිබඳව අපිට කියලා දීලා තියෙනවා. ඒ සියල්ලත් බුදුරජාණන් වහන්සේ දා ඇතුළත් කරලා කේමාටත් මේ ශරීරයේ තියෙන අස්තිර ස්වභාවය පිළිබඳව බුදුහාමුදුරුවෝ මතක් කළා. එක අවස්ථාවකදී භාගතුන් වහන්සේ මතක් කරනවා පුබ්බ ලෝහිත සම්පන්නං බහුස්සකුණ පස්සච නරවීර කතං වග්ගෝ සමුග්ගමිව චිත්තිතං. ඒ කියන්නේ සරව වලින් ඒ වගේම ලේ වලින් කුණු වලින් පිරුණු මේ ශරීරය මහා නර වීරයෙක් විසින් කරලා සිත්කලු සිතියමක් වගේ තමයි කිව්වා. නිකන් බලන කෙනෙකුට තේරෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි තෙත් වූ සමකින් වැහිලා
නව දොරක් තියෙන මහ වනයක් බඳු මේ ශරීරය හැම පැත්තකින් පින්නතුනි වැగిරෙනවා. මේකේ පිරිසිදුයි කියලා ගන්න පුළුවන් කොටසක් නැහැ, හැම අතින්ම අපිරිසිදුයි. අසුචි ගොඩක් වෙච්ච, කුණප ගොඩක් වෙච්ච, කසල ගොඩක් වෙච්ච මේ ශරීරය නුවණැත්තු නිඳා කරලා තියෙනවා පින්වත්නි. ඒ විතරක් නෙවෙයි, නුවණ නැති අය මේක දිහා බලලා හරියට සතුටු වෙනවා. මේ ශරීරය හරීම අපවිත්‍රයි, ඒ වගේම දුගඳයි. කිමවනි මේක බොහෝ උදුරු තියෙනවා. ඒ තනින් කුණු එළියට එනවා. ඒ කියන්නේ කුණු වහනය වෙනවා. එක දොරකින් මෙහි ඇතුළු කළ ප්‍රණීත ආහාර පාන ආදිය නව දොරකින් පින්නතුනි වැగిරෙනවා. අපි ප්‍රණීත ආහාර පාන ආදිය පිරිවෙලක් ළඟ තියාගෙන වට වෙලා අනුභව කරනවා. නමුත් ඒවා පිට කරනකොට, නික්මී යනකොට සංගවිලා තමයි ඒ දේ සිද්ධ කරන්නේ. මේ ශරීරයට දාපු ආහාර පාන එක රැයක් පරණ වෙනකොට කුණු වෙනවා. මේ ශරීරයේ මෑතින් දාපු දේවල් ඈතින් කුණු වෙලා යනවා. ගින්නේ දාපු දෙයක් අලු වෙලා යන්න වගේ මේ ශරීරයට දාපු දේවල් සියල්ලම පින්නතුනි අසුචි බවටමයිපත් වෙන්නේ. මේ ශරීරයේ ආහාර පාන ලබන්න නැතුව ඉන්නත් බෑ. ඒ වගේම ලබා ගත්තත් ඒක වැඩිපුර ලබා ගත්තොත් ඒක ආරක්ෂා කරගන්නත් බෑ. රූප ධර්ම සියල්ලෙන්ම රැස් වූ තැනක් පින්නතුනේ මේ ශරීරය බොහෝ හේතුන් ඇසුරු කරන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, බොහෝ දිනාටම සාධාරණයි. මේ ශරීරයට වඩා දුකක් ඒ වගේම අනිත්‍ය වස්තුවක්, කුණු වූවක්, අසාර වූවක් නෑ මේ ශරීරයේ තරම් පින්වත්නි. මේ ශරීරයට කේමාවෙනි අනුවණය උනන් ආලය කරනවා, ආදරය කරනවා. ඊට වඩා හිස් දෙයක් තවත් මේ ලෝකේ තියෙනවද කියලා ඇහුවා. ඒ විතරක් නෙමේ, ගින්නෙහි ඇලුණු පළගැටියා වගේ ශරීරයේ සුභාසුභද සංඥා ආදී මේ සියල්ලක් මැතිව මෝහයෙන් පිළිපදින සත්වයෝ බොහෝ කලක් සෝග කරනවා. මේ ශරීරයේ සුභ වශයෙන් අරගෙන මුසපත්තු අඥාන මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා විතරක් නෙමෙයි, ගොඩාක් පව් කරගන්නවා. අපවිත්‍ර වූ මේ ශරීරය නුවණ නැති අය පවිත්‍රයි කියන එක පුදුමයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, මේ ශරීරයේ සෑම වෙලාවකම පාප මිත්‍රයෙක් වගේ. එයි දුකින් පෝෂණය කරන්න ඕනේ. දුකයි. දුකින් පරිහරණය කරන්න ඕනේ. ඒ වගේ මේකට පිළියම් කරන්නත් බෑ. මේක සාරයි කියලා ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ විතරක් නෙවෙයි, පිරිසිදු බව කියන එක සම්පූර්ණයෙන් දූෂණය කරනවා. සේදුවත්
පැයක් දෙකක් ඕනනම් පිරිසිදු වෙන්න පුළුවන්. ඉන්පස්සේ අපිරිසිදු වෙනවා. මේ ශරීරයේ චේතනා රහිතයි. සාරයක් නැහැ. ඒ විතරක් නෙවෙයි. මේ ශරීරයේ මිත්‍රයෙකුත් නෙවෙයි. නෑයෙකුත් නෙවෙයි. මේ ශරීරයේ කිසි කෙනෙකුට අයිතියකුත් නැහැ. කර්මෙන් හටගෙන තියෙනවා. ඒ නිසා මේක අපවිත්‍ර මාත්‍රයක් විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම දේශනා කළාට පස්සේ කේමා බිසවගේ හිත ටිකෙන් ටික පින්වත්නි ධර්මයේ පැත්තට යොමු වෙන්න පටන් ගත්තා. එදා භාගතුන් වහන්සේ මෙහෙම ධර්ම දේශනාව සිද්ධ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ තම සූත්‍රයක් කේමට දේශනා කළා. ඒ තමයි මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රයේ කේමා බිසවට හරි පුරුදුයි. ඇයි? පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ කේමා බිසව මේ සූත්‍රයේ මනාව පින්නතුනි ප්‍රගුණ කළා. එනිසා මේ දේශනාව ඊතා ඉක්මනින් අවබෝධ කරගන්න ප්‍රකට කරගන්න කේමට පුළුවන්කම ලැබුණා. එනිසාම ඇය පින්වත්නි සෝවාන් ඵලයේ පිහිටියා. භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දන ගහලා බැඳලා කේම කියනවා ස්වාමීනි සියල්ල දන්නා වූ සියල්ල දකින සසර තරණය කළ ඔබ වහන්සේට මගේ নমස්කාරය වේවා. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි ශාස්ත්‍රුන් වහන්සේ නමක් නොදැකීම නිසා අසරණ සත්වයෝ මේ සංසාරේ මහා විශාල දුකට වැටලා තියෙනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම මෙච්චර කාලයක් රූප මදෙන් මත් වෙලා හිටියේ. මාතින් සිදු වුණු යම් වරදක් වුණා නම් භාගතුන් වහන්සේ වරදට මට සමාවන සේක්වා. බුදුහාමුදුර මතක් කළා කේමාවෙන් නැගිටින්න. කේමා බිසව එදා බුදුහාමුදුරන්ට වැඳලා රජ මැදුරට ගිහිල්ලා බිම්බිසාර මහරජුරවන්ට කියනවා නුඹ බිම්බිසාර මහරජතුමනි වේළුවනාරාමේ බලාගන්න කියලා මා පිටත් කළ හැරියට මට බලාගන්න පුළුවන් වුණේ බුදුරජාණන් වහන්සේ. ඒ භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා මනවින් ශ්‍රවණය කළා. මම රූපේ පිළිබඳව ඇත්තටම රජතුමනි කලකිරුණා. අවසර දෙන්න රජතුමනි මට පැවිද්ද ලබා ගන්න. පිමිණතුනේ බිම්බිසාර මහරජුරෝ නිකං නෙවෙයි මහ පිරිවරකුත් එක්ක රතවල නැගිලා සියල්ල සූදානම් කරලා මෙහෙණි ආරාමයකට කේමා බිසව යවන්න සිද්ධ වුණේ. යවන්න සූදානම් කළේ. පැවිදි භාවයේ ලබාගත්තු කේමා පහන් දැල්ලක් අරමුණු කරගෙන ඒ අනුව සිත විදර්ශනාවට නගලා පින්වත්නි රාගාදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරලා මහරහත් උත්තමාවියක් බවට කේමාපත් වුණා. කේමා මහරහත් තෙරණිය කොසල් දනව්වේ. දවසක් පින්නතුනේ කොසල් රජුරන්ගේ රාජධානියේ සැරිසරනකොට නැත්තම් කාලය ගත කරනකොට සවැත් නුරටත් සාකේ නුරටත් අතර තියෙනවා තොරණවත්තු කියලා ගමක්. මේ තොරණවත්තු කියන ගමට වැඩම කළා. කොසල් මහ රජුරෝ සාකේත නුවර ඉඳලා සවැත් නුර බලාලා එනකොට සාකේත නුවරටත් සවැත් නුරටත් අතර තියෙන මේ තොරණවත්තුවේ නැත්නම් මේ ගමේ එකරයක් කොසල් රජුරු නතර වුණා. නතර වෙලා එක සේවක පුරුෂයෙකු දෙස හැරිලා කියනවා සේවකේ මට අද ඇසුරු කරන්න නැත්නම් දහමක් අහගන්න පුළුවන් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ මේ තරුණවත්තු ගාමේ ඉන්නවද කියලා ඇහුවා. මේ පුරුෂය හැමතැනම ගිහිල්ලා බැලුවා කොසල් රජුන්ට ඇසුරු කරන්න පුළුවන් ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් නැත්නම් බ්‍රාහ්මණ කෙනෙක්.
ඒත් පින්නතුනේ කිසි කෙනෙක් හම්බුනේ නැහැ. මේ අතර මේ සේවකයා තොරණවත්තුවේ එක්තරා ප්‍රදේශයකදී කේමා මහරහත්තරණිය පින්නතුනේ දැක්කා. දැකලා ඔහු අතිශයින්ම සතුටටපත් වෙලා කුසල රජුරවන්ට කියනවා රජතුමනි ඔබතුමාට ඇසුරු කරන්න පුළුවන් හොඳ ශ්‍රාවිකාවක් නැත්තම් රහත් භික්ෂුණියක් ඉන්නවා අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ මහා ශ්‍රාවිකා වූ කේමා මහරහත්තරණියන් වහන්සේ කිව්වා. ඒ විතරක් නෙවෙයි කොතරතුමනි කේමා මහරහත් භික්ෂුණිය මිනිසුන් අතර හරි ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි ඇය බොහොම පඬිතයි. නුවණ තියෙනම බහුශ්‍රතයි. ඒ විතරක් නෙවෙයි කේමා රහත් භික්ෂුණියගේ දේශනත් හරි විචිත්‍රයි. මෙහෙම කිව්වට පස්සේ පින්නතුනි කුසල රජුරෝ කේමා මහරහත්තරණිය ගාවට ගිහිල්ලා වන්දනා කරලා එක පැත්තකින් ඉඳගෙන අහනවා කේමා රහත් භික්ෂුණියනි සත්වයා මරණින් මතු ඉන්නවද කියලා ඇහුවා. කේමාතරණිය පිළිතුරු දෙනවා මහරජ සත්වයා මරණින් මතු ඉන්නවා කියන බව මේ භාගතුන් වහන්සේ විසින් දේශනා කළා නෑ. ආයිමත් අහනවා එහෙනම් රහත් භික්ෂුණිය කුමක්ද සත්වයා මරණින් මතු නොසිටීද? මහරජ සත්වයා මරණින් මතු නොසිටීය කියලා මේකත් භාගතුන් වහන්සේ විසින් දේශනා කළා නෑ. එහෙනම් කිමෙක් ධාරයාවෙනි සත්වයා මරණින් මතු සිටින්නේත් නොසිටින්නේත් වේද? ඊට පස්සේ කියන මහරජතුමනි සත්වයා මරණින් මතු සිටින්නේත් නොසිටින්නේත් යන මේද භාගතුන් වහන්සේ විසින් දේශනා කළා නෑ. ආයිමත් අහනවා ආර්යාවෙනි සත්වයා මරණින් මතු නොම සිටින්නේත් නොම නොසිටින්නේත් වේද? කේමාතරණී පිළිතුරු දෙනවා සත්වයා මරණින් මතු නොම සිටින්නේත් නොම නොසිටින්නේත් යන මෙය භාගතුන් වහන්සේ විසින් දේශනා කළා නෑ. ඊට පස්සේ යනවා ඇත්තටම ආර්යාවෙනි මහරහත් භික්ෂුණී අපේ භාගතුන් වහන්සේ විසින් මේ කරුණ දේශනා කළ නැත්තේ කුමක් නිසාද? කේමා රහත් භික්ෂුණිය කියනවා අයිතෝනි මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට වැටහෙන විදිහට පිළිතුරක් දෙන්න. රයිතුමනි මේ ගංගානම් ගඟේ තිබෙන වැලිකට ගාන මෙච්චරයි කියලා ගණන් කරන්න පුළුවන් සමත් ගණන් තැබීමට සමත් කිසිවෙක් ගැන ඔබතුමා දන්නවද? ආර්යාවිනි මේ බඳු කෙනෙක් ගැන මම දන්නේ නැහැ කිව්වා. කේමාතරණී කියන මහත්තුමනි එහෙනම් මේ මහ මුහුද තියෙන දිය ප්‍රමාණය මෙච්චරයි කියලා ගණන් කරන්න පුළුවන් මනින්න පුළුවන් කෙනෙක් ඔබතුමා දන්නවද? ආර්යවනි බඳු කෙනෙක් දන්නෙත් නැහැ. ඒකට හේතුව මොකද්ද? රජුරෝ කියනවා මේ මහ මුහුද මොනතරම් විශාලද? ඒ වගේ මොනතරම් ගැඹුරුයිද? ප්‍රමාණ කරන්න බෑ. ඒතරනේ බහින්න පවා මේකට හරි අමාරුයි. අයතුමනි අන්න ඒ වගේ පනවන්නේ යම් රූපයකින් සත්වයා පනවන්නේ නම් ඒ රූපයේ තථාගතයන් වහන්සේට ප්‍රහීනයි. ඊට පස්සේ කියනවා කරටිය කඩලා දමපෝ තල් ගහක් වගේ තමයි කිව්වා. නැවත හට නොගන්නා බවට පත් කරලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ රූප පැනවීමෙන් මිදිච්ච කෙනෙක්. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල පැනවීමෙන් උන්වහන්සේ මිදිච්ච කෙනෙක්. කොසල් ලජ්ජුරුව මේ දේශනාව අහලා කේමා මහරහත්තරණියගේ දේශනාවට අතිශයින් පින්නතුනි සතුටු වුණා. ඊට පස්සේ කොසල් ලජ්ජුරුව මේ කේමා රහත් භික්ෂුණියගෙන්
විමසපු මේ සියලුම ප්‍රශ්න කොසල් රජුරෝ ආපහු ගිහලා බුදුරජාන් වහන්සේගෙන් විමසුවා. එදත් බුදුරජාන් වහන්සේ කොසල් රජුරවන්ට කේමා රහත් භික්ෂුණිය පිළිතුරු දුන්නු විදියටම පින්නතුනි පිළිතුරු දුන්නා. කොසල් රජුරෝ කියනවා ආශ්චර්යයි භාගතුන් වහන්සේ ආශ්චර්යයි. ඔබ වහන්සේ කේමා රහත් භික්ෂුණිය පිළිතුරු දුන්නු විදියටම වහන්සේත් පිළිතුරු දුන්නානේ. මේ කේමා මහරහතරින් වහන්සේ ප්‍රඥාවෙන් යුක්ත වුණා. ඒ වගේම තොරණවත්තු කියන ග්‍රාමයේ ධර්ම කතාවෙන් ඒ බව පින්නතුනි බුදුරජාණන් වහන්සේටත් එදා ප්‍රකට වුණා. බුදුහාමුදුරුවෝ සවැත් නුර දෙවුරන් විහාරේ භික්ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන වෙලාවක පළමු කොට මහා ප්‍රජාපති ගෞතමී මහරහතරින් වහන්සේට අග්‍රස්ථානයේ ලබලා දීලා දෙවෙනි වතාවට කියනවා ඒද දග්ගං භික්ඛවේ මම ශාවිකානං භික්ඛුනීනං මහා පඤ්ඤානං ගජිදං කේමා. මහණෙනි මගේ මේ ශාසනයේ ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතරින් කේමාතරණිය අග්‍ර වෙනවා කිව්වා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි දවසක් කේමා මහරහතරණිය සෙවණ තියෙන ගහක් මුල වැඩ වාසය කළා. එදා ඒ පාපී මාරයා කේමා මහරහතරණිය බියගන්වන්න මෙතෙන්ට ඇවිල්ලා තරුණ මානවකෙක් රූපයක් මවාගෙන කේමා මහරහතරණියට කියනවා බොහෝම ලස්සන තරුණ කාන්තාවක් නුඹ. මම ලස්සන තරුණේ. ඒ නිසා අපි දෙන්න විනෝද වෙමු ආදී වශයෙන් කියන්න පටන් ගත්තා. කේමා මහරහතරණිය දැනගත්ත මේ පාපී මාරයා බව. දැනගෙන කියනවා නොඑක් ලෙඩ රෝග වලට ගොදුරු වෙන බිඳෙන සුළු මේ කුණු කය මාරේ මම පිළිකුල් කරලා තියෙන්නේ. මම කාම තෘෂ්ණාව සහ මුලින්ම නැති කරලා තියෙන්නේ. කාමය හරියට උල් වගේ කිව්වා. ස්කන්ධය උන්ට මස් ලොඹු වැනි වගේ කිව්වා. මාරේ ඔබ යම් කාම රාගයක් ගැන දැන් කියනවනම් ඒ කාම රාගය මට දැන් ප්‍රහාණය වෙලා තියෙන්නේ කිව්වා. කාම රතියක් ගැන කතා කරනවනම් ඒ සියල්ලක් මට දැන් ප්‍රහාණය වෙලා තියෙන්නේ. මා විසින් තෘෂ්ණාව නැසලා තියෙන්නේ. නොවන්නැති මෝඩ ජනයා මේ සියල්ලේ ඇලුනට මං කවදාවත් ඒවේ ඇලෙන්නේ නැහැ මාරය. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සදහට මං දුකින් මිදලා ඉන්නේ කිව්වා. මාරය දැනගත්තා කේමා මහරහතරණිය මා අඳුනගත්ත කියලා. දුකටපත් වෙලා පින්නතුනේ අතුරුදහන් වුණා. එතකොට බලන්නකෝ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ පින්නතුනේ මොනතරම් දුරකට මේ ශාසනය යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ පුරුදු කරන්න තමයි ධර්මයට පින්නතුනි වටිනාකම එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ. ධර්මයේ පුරුදු කරන්නේ නැත්නම් කවදාවත් මේ ධර්මයට වටිනාකමක් කොහෙත්ම පින්නතුනි එකතු වෙන්නේ නැහැ. යම් කෙනෙක් පුණ්‍ය ශක්තියක් දිනු කරලා තිබුණත් ඒ පුණ්‍ය ශක්තිය මතු කරගන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක්ම ලැබෙන්න ඕනේ පින්වත්නි. ඒ කල්යාණ මිත්‍ර සම්පatti ලැබුණු දවසට තමයි ඒ පින මතු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. සමහර වින්නව සසරේ ගොඩාක් කුසල් කරලා. නමුත් ඒ කුසලයේ මතු කරගන්න විදියක් නැහැ. ඒ කුසලයේ මතු කරගන්න කල්යාණ මිත්‍රයෙක් නැති වෙනවා. ඒ නිසානේ අපි කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ම ප්‍රාර්ථනා කරන්න උපන් සෑම භවයකදම. ඇයි? කල්යාණ මිත්‍රය තමයි තමන්ගේ පින මතුකොළ ඉස්සරහට අරගෙන යන්නේ. එතකොට කේමා මහරහතරණිය මේ සසරේ
කුසල් නොකරපු කෙනෙක්ද? නෑ, කුසල් කරපු කෙනෙක්. එච්චර කුසල කළත් ඇයි රූප මදයෙන් මත් වෙලා හිටියනේ? රූපේ අනිත්‍යයි කියනකොට ඇයි කිසිසේත්ම කැමති වුණ නැති කෙනෙක් නේ. නමුත් ඒක මතු කරලා දුන්නේ කවුද? ඒකට පාර හැදුවේ කවුද? තමන්ගේ ස්වාමියා බිම්බිසාර මහ රජුරෝ. ඇයි මේ සසරේ අතරමං වෙයි කියලා මහා පුදුමාකාර දුකෙන් උපක්‍රම යොදලා කේමා මෙහෙණි ආරාමයකට නැත්තම් බුදුහාමුදුරු ගාවට යවන්න බිම්බිසාර මහ රජුරෝ මොනතරම්නම් පින්නතුනි උපායන් යෙදුවද? ඒ උපාය සාර්ථක වුණා. අන්න බලන්නකෝ. කේම ළඟ තිබුණු කුසලයේ මතුගලා බිම්බිසාර මහ රජුරෝ මතුකුල ඉස්සර අරගෙන ඇයි නිකන් නෙවෙයි මහරහත් උත්තමාවියක් බවට පින්නතුනිපත් කළානේ. ඒ වගේ අපිටත් පින තියෙනවා, කරන්න ඕනේ පින්නතුනි පින මතු කරගන්න එකයි. කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න. කවදාවත් මේ ජීවිතේ පින්නතුනි වර්ධින තැනට එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි කේමා මහරහත් තරණීය පින්වත්නි තව බොහෝ පිරිසකට පිහිට වුණා. සමහර භික්ෂුණීන් වහන්සේලා භාවනා කරන්න වැඩම කරලා භාවනාවේ නැත්තම් සිත පිහිටන් නැති වෙනකොට ඒ සමහර අවස්ථාවල පින්වත්නි බොහොම ලස්සනට ධර්ම දේශනා කළ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය ශ්‍රද්ධාව බොජ්ජංග ධර්ම ආදී මේ මනාව දහම් කේමා මහරහත් තරණීය භික්ෂුණීන්ට දේශනා කළා තියෙනවා. දේශනා කරලා සිත හදාගන්න බැරුව යන්න හදපු භික්ෂුණීන්ට කේමා මහරහත් තරණීය දහම්මක කියලා දෙලා නතර කරගත්තු අවස්ථා අනන්ත ප්‍රමාණ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඔය විජයා කියන මහරහත් තරණියට භාවනා කර විජයා කියන ඒ භික්ෂුණියට හතරපස් වතාවක් පින්නතුනේ විහාරයෙන් නික්ම ගියා භාවනා කරන්න බෑ කියලා, හිත එකඟ කරගන්න බෑ කියලා. අන්තිමට විජයා මේ තරණිය ගිහිල්ලා කේමා රහත් භික්ෂුණියට කියනවා තමන්ගේ අසරණකම කිව්වා, මට හිත එකඟ කරගන්න බෑ කියලා. ඒ විජයා කියන තරණියට ධාතු ආයතන චතුරාර්ය සත්‍ය ආදී ධර්මයන් කියලා දීලා කේමා රහත් භික්ෂුණිය පින්නතුනි මේ සංසාරයෙන් මුදාගත්තා. ඉතින් නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාළේ ගම්බීර පඤ්ඤං මේ දාවේ මග්ගා මග්ගස්ස කෝවිදං උත්තමත්තං අනුපත්තං තමහං රෝමි බ්‍රාහ්මණං. ගැඹුරු ප්‍රඥාවක් ඇති විදර්ශනා නුවණ තියෙන මග නොමග හොඳින් දන්න රහත් ඵලයට පැමිණි ඒ තැනැත්තාට මම බ්‍රාහ්මණ කියලා කියනවා කිව්වා. අන්නේ தത്വයට කේමා මහරහත් භික්ෂුණිය පින්නතුනිපත් වුණා. ඒ සාදා පිගෙන ගත්තේ කේමා මහරහත් භික්ෂුණියගේ චරිතාපදානයේ කෙටියෙන් නමුත් ඇගේ සාංශාරික වශයෙන් ඇති වුණා කුසලයක් මතු කරලා අපිටත් ඒ චරිතයෙන් ගත හැකි ආදර්ශ පින්නතුනි බොහොමයි. ඒ සාදමේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමා මහ නිර්වාණ සෝයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ විකාශනය කළ මේ ධර්ම දේශනාවෙහි අද බක්පුර 15ක් පොහොය දවසේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ විදේශගතව සේවය කරන රෝහිණී මහත්මිය, දීනා මහත්මිය, ශ්‍රියා ඩයස් මහත්මිය, නාලිකා මහත්මිය සහ අනු මහත්මිය යන පින්වත් පිරිස. ඉතින් ඒත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් රෝහිණී මහත්මිය බලාපොරොත්තු වෙනවා පවුලේ මියගිය සිහි කටයුතු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම වයියේ ආර්යදාස මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම සඳහා මේ ධර්ම දානමේ පින්කම ආශිර්වාදයක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේම අනු මහත්මිය බලාපොරොත්තු වෙනවා කේ ආර්යදාස මහත්මයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මීට වසර 21කට හිතදී අකල් මරණයකට ගොදුරු වී පරලොව සපත් වන්ට යෙදුණු රුක්මනී මහත්මනියට මේ පින් අනුමෝදන් වේවා. සසර වසන තුරු නිවන් දකිනතුරු කවදාවත් එබඳු අකල් මරණයකට ගොදුරු නොවේවා.
උපෝපන් සෑම ආත්ම භාවයකදීම දිගාසිරි සම්පත් විඳ ලෝතුරා දහමත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්නට මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රියා ඩයස් මහත්මිය බලාපොරොත්තු වෙනවා පරලෝක සැපත් සල්ලි පැටිසන් නැන්දම්මාටත් ඒ වගේම ජෝන් ඩයස් මාමණ්ඩියටත් AJM ගුණසේකර පියාණන්ටත් පින් අනුමෝදන් කිරීම. ඒ වගේම සුජීවත්ව සිටින කුමාරි දිසානායක ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා. ශ්‍රියා ඩයස් මහත්මියගේ නමින් මිය පල්ලව සපත් වුණු සිහි කටයුතු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර නිවනින්ම නිවී සැනසෙත්වා. සාදු සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම දීනා මහත්මනිය බලාපොරොත්තු වෙනවා පරලෝක සැපත් දෙමව්පියන්ට සහ සංසාරගතව මිය ගිය සිහි කටයුතු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ ගෞතම බුදු සසුන තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා. පවුලේ දුවා දරුවන්ටත් අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්න අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම නාලිකා මහත්මිය බලාපොරොත්තු වෙනවා මීට වර්ෂ 10කට කලින් පරලෝක සැපත් වන්ට යෙදුණු ස්වාමි පුරුෂයාටත් ඒ වගේම වසර 32කට කලින් පරලෝක සැපත් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම පිළිකා රෝගයෙන් පෙළෙන ආදරණීය මෑණියන්ට අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සම්පන්නිය. කායික මානසික සුවපත් භාවයේ මෑණියන්ට ඊතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවයේම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. මේ ප්‍රාර්ථනාවත් ආශිර්වාදයක් ඇතිව අපි පින්නතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම උතුම් වූ නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවා. සිත නිවන බුදුබණ දායකත්ව ධර්ම දේශනා. පින්වත් ඔබත් මෙම දායකත්ව සුමදුරු ධර්ම දේශනාව අසා අන් අයටත් ශ්‍රවණය කිරීම සඳහා බෙදා හරින්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. 071 77 420 43 කියන දුරකථන අංක ඇමතීමෙන් ධර්ම දානමය පින්කමක් වෙන්කරවා ගැනීමට හැකියාව ඇත. මෙම දුරකථන අංක ඇමතීමට Viber, WhatsApp, Imo යන අන්තර්ජාල දුරකථන පහසුකම් ඔස්සේද හැකියාව තිබෙනවා. මාගේ මාතෘ දේශයටත් උතුම් වූ තුනුරුවනගේ අනන්ත ආශිර්වාදයම ලැබේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.